මේ කතාවේ පළවෙනි කොටසේ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඕගොල්ලන්ට පුළුවන් ඒ ලින්ක් එකෙන් මේ කතාවේ පළවෙනි කොටස නරඹන්න. සෝමලතා තමන්ට කරපු අපහාසයට ඇගෙන් දරුණු විදියට පරිගන්න ඕනි කියලා ඔහු හිතුවා. ගමේ කිසි කෙනෙක් කිසි දවසක ඔහුට ඒ විදිහට කතා කරලා තිබුණේ නැහැ. ඒ නිසායි ඔහු ඇගෙන් පරිගන්න ඕනි කියලා හිතුවේ. ඔහු ඒ වැඩේට හවුල් කරගත්තේ ඔහුගේ ගෝලයන් දෙන්නව. නිමල් සහ සිරිමල්. ඔහුගේ වචනයට පිටින් කිසි දෙයක් කරන්නේ නැහැ කියලා ඔහු දැනගෙන හිටියා. සෝමලතාගෙන් පරිගන්න ඕනි කියලා කිව්වම ඔවුන් දෙන්නම ඒකට කැමති වුණා. පරිගන්නා විදිය ගැන අදහස වෙද මහත්තයා කියද්දී ඔවුන් දෙන්න ඒකට කැමති වුණේ තරමක් බයෙන්. මොකද කරන්න යන්නේ හරිම භයානක දෙයක් කියලා ඔවුන් දන්න නිසා. වැඩේට උමනා කලමනා එකතු කිරීම වෙද මහත්තයා ඔවුන් දෙන්නටම බාර කරා. තුන් කුළුඳුල් මලමිනියක් වැඩේට ඕනි වෙලා තිබුණා. ළඟදී ගඟේ නාන්න ගිහින් දියේ ගිලීලා මැරුණු සරෝජනී තුන් කුළුඳුල් කියලා සිරිමල්ට මතක් වුණා. සරෝජනී මැරිලා වලදාලා ගත වෙලා තිබුණේ හරියටම දවස් 2යි. වැඩේට උමනා ලොකුම දේ තියෙන නිසා හොයාගන්න තිබුණු අනිත් ඒවා හොයන්න අමාරුනේ නැහැ. ළඟම එන කෙම්මුර දවසේ වැඩේ කරන්න කටි මුඩියේ ඔක්කොම කලමනා ලෑස්ති වුණේ නිමල් සහ සිරිමල්ගේ උදව්වෙන්. වැඩේට දවසකට කලින් හොයාගන්න ඉතුරු වෙලා තිබුණේ එකම එක දෙයයි. ඒ තමයි කළු පාට බලලෙක්. කළු පාට බලලෙක් හොයාගන්නේ කොහෙන්ද කියලා කල්පනා කරද්දී නිමල්ට මතක් වුණේ නාමල්ගේ හුරතලාව. ඔහු ඒ වෙලාවෙම වැඩේට බැස්සේ සෝමලතා ඒ වෙලාවේ නාමල් බලන්න රෝහලට ගිහින් කියලා දන්න නිසා. හිමින් සැරේ සෝමලතාගේ ගෙදර පැත්තට ගිය නාමල් දැක්කේ මිදුලේ නිදාගෙන ඉන්න බලලව. හිමින් සැරේ ඌළඟට කිට්ටු කරපු නිමල් වටපිට බලලා කවුරුත් නෑ කියලා දැනගත්ත හැටියෙම අරන් ආපු පෝර උරේට කළුව දාගත්තා. ඌ පෝර උරේ ඇතුළේ ඉඳන් එළියට එන්න කෑ ගහනකොට නිමල් ඉක්මනින් එතනින් යන්න ගියේ පෝර උරේ එක අතක පටලවාගෙන. මේ කිසි දෙයක් දන්නේ නැති සෝමලතා එදා ගෙදර ආවේ නාමල් එක්ක. සතියක් රෝහලේ හිටපු නාමල් එදා ටිකට් කපලා සෝමලතා එක්ක ගෙදර ආවා. ගෙදරට ආපු ගමන් නාමල් හෙළුවේ කළුවව. කළු කොහේවත් පේන්න නෑනේ අම්මේ. හැම තැනම හොයලා කළු හිටියේ නැති නිසා නාමල් අම්මගෙන් ඇහුවා. මම දවල් ගෙදරින් යද්දි මිදුලේ නිදියාන් හිටියනේ. කොහේට හරි යන්නේ නැති. තව ටිකකින් ගිය දිහාවෙන් එන්නේ නැතයි. පුතා දැන් ටිකක් හාන්සි වෙන්න. සෝමලතා කිව්වා. නාමල් ගෙදරට ආපු එකට සෝමලතා හිටියේ හරීම සතුටින්. පහුවෙනිදා රාත්‍රියේ හැමෝම නිදි මොහොතේ ගමේ සොහොන් පිට්ටෙනී භයානක දෙයක් සිද්ධ වෙමින් තිබුණා. ළඟදී මැරුණ සරෝජනීගේ මිනියේ තියෙන පෙට්ටිය නිමල් සහ සිරිමල් එකතු වෙලා ගොඩ ගත්තා. අලුත වලදාපු සිරුරක් නිසා මිනිය ගොඩක් නරක් වෙලා තිබුණේ නැහැ. කුණු ගඳ අමාරුවෙන් උහුලගෙන වෙද මහත්තයා මන්තර මතුරද්දී උවමනා කලමනා ඔහු අතර දෙන්න නිමල්ට සහ සිරිමල්ට සිදු වුණා. පැය භාගයක් එක දිගට මතුරද්දී එක පාරම පෙට්ටිය නිදාගෙන හිටපු සරෝජනීගේ කට ඇරිලා දිව එළියට එන්න පටන් ගත්තා. ඒ වෙලාවේ වෙද මහත්තයා අතට නිමල් පිහියක් දුන්නා. වෙද මහත්තයා ඒ පිහිය අරන් එක පාරට සරෝජනීගේ දිව කපලා අතට ගත්තා. කලින් වෙද මහත්තයා දීලා තිබුණු උපදෙස් අනුව සිරිමල් පෝර උරේ ඇතුලේ හිටපු කළු බලලව එළියට අරන් වෙද මහත්තයා ළඟට අරන් ආවා. වෙද මහත්තයා ඒ වෙලාවේ පූසට අර දිව බලෙන් ගිල්ලුවා. පූස දිව කිල්ලට පස්සේ සිරිමල් ඌව බිමින් තිබ්බා. ඒ වෙලාවේ ඌ කෑ ගහන් දුවගෙන අඳුරේ නොපෙනී ගියා.
මේ කිසි දෙයක් දන්නේ නැති නාමල් සහ සෝමලතා ඒ වෙලාවේ හිටියේ තද නින්දේ. ඔරලෝසුවේ අලුයම දෙක සටහන් වෙන සද්දේ සෝමලතාට ඇහෙද්දි සෝමලතා ඇඳෙන් බිමට බැස්සේ හදිස්සියේ දැනුණු වතුරු තිබාට වතුරු ටිකක් බොන්නා. එහෙම හිතලා කුස්සියට යන්න හිතාගෙන සෝමලතා හෙමින් ඇඳෙන් බැලලා යන්න පටන් ගත්තා. යන්න කලින් නාමල් හිටපු කාමරේ දොර රෙද්ද එහාට කරපු සෝමලතා නාමල් දිහා බැලුවා. ඔහු ඒ මොහොතේ හිටියේ සුව බර නින්දක. ඊළඟ මොහොතේ කුස්සියට ගියපු සෝමලතා වතුර කෝප්පයක් එක හුස්මට බීලා ඉන්න හදද්දී ඇයට ඇහුණේ පිළිකන්න පැත්තෙන් කළුව කෑ ගහන සද්දේ. දවල් ඉඳන් ගෙදර හිටපු නැති කළුවා නාමල් ගෙදර ඉන්නවා දැක්කම නාමල් ළඟින් හෙල්ලෙන එකක් නැහැ කියලා හිතපු සෝමලතා පිටිපස්සේ දොර ඇරියේ කළුවට ගෙටෙන්න. කළුව කෑ ගහන සද්දේ ආවත් ඌව දැක්කේ නැති නිසා සෝමලතා එළියට බහලා කළුවට කතා කරා. කළුවට කතා කරමින් ටිකින් ටික සෝමලතා මිදුලි තිබුණු විදුලි බල්බයේ එළිය පහු කරමින් වත්තේ අඳුරු කොටසට ආවා. ඒ වෙද්දි කළුගේ හඬ ළඟම ඇහුණා. එකපාරට සෝමලතා දැක්කේ කළුවරේ දිලිසෙන දෙනෙත් යුගලක්. ඒ ඉන්නේ කළුව කියලා දන්න නිසා සෝමලතාගේ හිත බය වුණේ නැහැ. ටිකින් ටික ඒ දීප්තිමත් දෙනෙත් සෝමලතා ළඟට කිට්ටු වුණා. එකපාරට සෝමලතා ළඟට කිට්ටු වුණු බලල් තඩියා සෝමලතාගේ ඇඟට පැනලා ඇඟ පහුරු ගන්න පටන් ගත්තා. ඒ වෙලාවේ නම් සෝමලතා හොඳටම බය වුණා. සෝමලතා මහා අයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. තද නින්දේ හිටපු නාමල්ට යාන්තමින් වගේ අම්මා කෑ ගහන සද්දය ඇහුණා. ඒ සද්දය ඇහුණු නාමල් ඇඳෙන් බිමට බැහැලා ඉක්මනින් අම්මගේ හඬ ආපු දිහාවට දුවන්න පටන් ගත්තා. නාමල් එතනට යද්දි සෝමලතා හිටියේ බිම ඇදගෙන වැටිලා. කටින් කෙල පෙරමින්. ඒ වෙනකොට සෝමලතාගේ කෑ ගැසීම ඇහුණු ගමේ කීප දෙනෙක් එතනට ආවා. ඇඟ පුරා සීරුම් පාරවල් එක්ක කටින් කෙල පෙරමින් අපහසුවෙන් උස්ම ඉහළ පහළ දාපු සෝමලතාව පොල් මුදලාලිගේ වෑන් එකේ රෝහලට අරන් ගියා. ගමේ කාට වුණත් කරදරයක් වුණාම පොල් මුදලාලිගේ වාහනය තමයි පිහිට වුණේ. රෝහලට යන අතරමඟදී සෝමලතා නාමල්ගේ කකුල් දෙක උඩ අවසන් හුස්ම පිට කරා. නාමල්ට මේ ලෝකේ හිටපු එකම කෙනා තමයි අම්මා. ඔහුට අම්මගේ හදිස්සි මරණේ දරා ගන්න පුළුවන් වුණේ නැහැ. ගමේ උදවියගේ උදව්වෙන් සෝමලතාගේ මරණේ වැඩ කටයුතු සිද්ධ වුණා. සෝමලතාගේ මිනිහ ගෙදරට ගෙන ආපු දවසේ හවස ගෙදර වත්ත පාමුල තිබිලා මිය ගිය කළුවගේ සිරුර හොයාගත්තා. දෙන්නෙක් එකතු වෙලා කළුවගේ සිරුර නාමල්ගේ ගෙදර වත්ත පහළ වල දැම්මා. සෝමලතාගේ මරණය ගැන හැමෝම දුක් වෙද්දී ඇයගේ මරණයට හේතු වුණු වෙද මහත්තයා හිටියේ තමන් කරපු වැඩේ සාර්ථක වුණු නිසා හරිම සතුටින්. සෝමලතාගේ මරණයට හේතු විදියට සටහන් වුණේ යම් දෙයකට බිය වී ඇති වුණු හදිස්සි හදවත් රෝගී තත්ත්වයක් කියලයි. සෝමලතා මිය ගිහින් දින 7ක් ගත වෙද්දී නාමල් ගමේ කීප දෙනෙක් එක්ක එකතු වෙලා පන්සලට දානයක් සකස් කරලා සෝමලතා වෙනුවෙන් පූජා කරා. දින 7 දානය අවසන් වුණාට පස්සේ අම්මා නැති ගෙදර තනියම ඉන්න නාමල්ට බැරි වුණා. සෝමලතාව සිහි වෙන හැම වෙලාවෙම ඔහුගේ දෙනෙත් කඳුලින් තෙත් වුණා. තව දුරටත් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා ඔහු තීරණය කළා. පහුවදා උදෑසන නාමල් සොයා ආපු ඔහුගේ මිතුරෙකුට වත්ත කෙළවර කොස් ගහේ එල්ලෙමින් තිබුණ නාමල්ගේ නිසල සිරුර හමු වුණා. නාමල් සහ සෝමලතා මිය ගිහිල්ලා 3 මාසයක් ගත වෙලා ගියේ හරීම ඉක්මනින්. මිය ගිය දෙන්න සිහි කරලා ගමේ උදවිය එකතු වෙලා පන්සලට දවල් දානේ පූජා කරලා ඔවුන්ට පින් ලබා දුන්නා. තමන් කරපු වැඩේ සාර්ථක වුණ නිසා සතුටෙන් හිටපු වෙද මහත්තයා නාමල්ගේ මරණ ගැන දැනගත්ත වෙලාවේ තවත් සතුටු වුණා. ඔහුට ඕනුනේ සෝමලතාගෙන් පරිගන්න විතරයි. අන්තිමට ඔහු හිතුවේ නැති විදිහට
සෝමලතා මියගිය දුක දරාගන්න බැරුව නාමල් ජීවිතේ නැති කරගත්තා. ඒ ගැන ඔහුට සතුටු වෙද්දි අකාලේ අහිමි වුණු නාමල්ගේ ජීවිතය ගැන කසුනි හදවතින්ම දුක් වුණා. සෝමලතාගේ මරණය සිද්ධ වුණේ වෙද මහත්තයාගේ උමනාවෙන් කියලා කසුනිවත් වෙදහාමිනියවත් දැනගෙන හිටියේ නැහැ. සෝමලතා සහ නාමල් මිය ගිහිල්ලා 3 මාසේ දානි දීලා ගත වුණේ දින 3ක් විතරයි. දවසක් මහා දවල් 12ට විතර වෙද මහත්තයා නාගන්න හිතාගෙන වත්ත පහළ ළිඳට ගියා. ගෙදර ඇතුලේ නාන කාමරයක් හදලා තිබුණත් ඔහු පුරුද්දක් විදියට හැමදාම නාන්න ගියේ වත්ත පහළ ළිඳට. වතුර බාල්දි කීපයක් ඔලුවට දමාගෙන සබන් ගා ගන්න හිතන් සබන් කෑල්ල අතට ගන්න හදනකොටම ඔහුගේ පිටිපස්සෙන් යනු ශබ්දයක් නිසා ඔහු ඉක්මනින් පිටිපස්ස බැලුවා. ඒ වගේම කන ළඟින් ඇහුනේ කවුරු හරි වේගෙන් හුස්ම ගන්න හඬක්. ඒ වෙලාවේ ඔහුට දැනුනේ දරා ගන්න අමාරු මිනී කුණු ගඳක්. එකපාරට ඔහු පිටිපස්ස හැරුණේ ඔහු ළඟ ඉන්නේ කවුද කියලා බලන්න. දැකපු දෙයින් ඔහු කොයිතරම් බියපත් වුණාද කිව්වොත් දිනෙත් විශාල කරගෙන පස්සෙන් පස්සට යන්න පටන් ගත්තා. එහෙම ගියේ ඔහු නොහිතුව විදියට ළිඳ ඇතුළට ඇදගෙන වැටුණා. වෙද මහත්තයා හිටියේ හොඳටම බියපත් වෙලා. ඔහු ළඟ හිටගෙන හිටියේ පිල්ලිය. යවන්න දිව කැපුව සරෝජනී. ළිඳ ඇතුළේ ඉඳන් මහා හයියෙන් වෙද මහත්තයා උදව් ඉල්ලමින් කෑ ගහන සද්ද ඇහුණු වෙදහාමිනේ ළිඳ පැත්තට දුවගෙන ආවා. වෙද මහත්තයා ළිඳ ඇතුළේ ඉන්නව දැකපු ඇය උදව් ඉල්ලලා කෑ ගැහුවා. ඒ සද්ද ඇහිලා දුවගෙන ආපු ගමේ කීප දෙනෙක් වෙද මහත්තයා ළිඳෙන් උඩට ගත්තා. අවතාරයක් දැකලා ළිඳට වැටුණා කියලා කාටවත් කියාගන්න බැරි නිසා ඔහු කිව්වේ කකුල ලිස්සලා ළිඳට වැටුණා කියලා. ඔහේට මම කියලා තියෙනවා ළිඳට යන්නේ නැතුව ඇතුලෙන් නාගන්න කියලා. ඔහේ ඉතින් මම කියන දෙයක් කනට ගන්නෙ නැහනේ. වෙද මහත්තයව ගමේ කීප දෙනෙක් එක ගෙදරට එක්කන් එන ගමන් වෙදහාමිනේක එහෙම කිව්වා. ඒ වෙලාවේ වෙද මහත්තයා හිටියේ වෙනමම ලෝකෙක. ඔහු කල්පනා කරේ සරෝජනීගේ අවතාරය ඔහු හොයාගෙන ආවේ මොකද කියලා. වෙද මහත්තයා දවල් නාන්න ගිහින් ළිඳේ වැටිලා කියලා ආරංචි වුණ නිමල් සහ සිරිමල් හවස වෙද්දී වෙද මහත්තයා බලන්න වෙද ගෙදරට ආවා. දවල් කාලේ එහා ගමේ මේෂන් වැඩට ගිහින් හිටපු නිමල් සහ සිරිමල්ට හවස වැඩ ඉවර වෙලා එද්දී තමයි ආරංචිය ලැබුණේ. ඒ වෙලාවෙම වුන් දෙන්න වෙද ගෙදරට ගියා. ඒ වෙලාවේ වෙද මහත්තයා හිටියේ කාමරේ හාන්සි වෙලා. නිමල් සහ සිරිමල් වෙද මහත්තයාට කතා කරන සද්දෙට තිගැස්සිලා අවදි වුණු වෙද මහත්තයා ඉක්මනින් කාමරෙන් එළියට ආවා. වෙද මහත්තයා නිදාගෙනද හිටියේ? මොකද මේ දවල් වුණා කියන්නේ? අපිට ආරංචි වුණේ දැන් ටිකකට කලින්. වෙද මහත්තයාව දැකපු නිමල් කිව්වා. උඹලා දෙන්න එද්දි ඔක්කොම වෙලා ඉවරයි. තව ටිකකින් උඹලා ඔක්කොටම හොයන්න වෙන්නේ මගේ මිනිය තමයි. මොනවාද වෙද මහත්තයා මේ කියන මූසල කතා? අපි දෙන්න මේ දවස් ටිකේ එහා ගමේ වැඩට යනවා. ඒ නිසා මේ පැත්තේ එන්න බැරි වුණේ. මොනවාද වෙද මහත්තයා මේ කියන්නේ? නැත්තම් අපි එන්නේ නැතුව ඉන්නවද? සිරිමල් එහෙම කිව්වා. ඒකෙන් කාර්යයක් නෑ. මට උඹලට කියන්න වැදගත් දෙයක් තියෙනවා. යමුකෝ මිදුලට. එහෙම කියලා වටපිට බලපු වෙද මහත්තයා මිදුලට බැස්සා. මොකක්ද කාරණාව වෙද මහත්තයෝ? ආයිත් මොකක් හරි වැඩක් තියෙනවද? නිමල් ඇහුවා. සරෝජනී ඇවිත් මම අද දවල් දැක්කා. ඒ වෙලාවේ තමයි මම ළිඳට වැටුනේ. මොනවා? එදා අපි ගොඩාරම් පෙට්ටිය ඇරලා දිව කපපු සරෝජනී? ඔහු අගේම නිමල් හිටියේ හොඳටම බය වෙලා. මම මොකටද උඹලට බොරු ඇද බාන්නේ? ඕකටත් ටික දවසක් යනකම් උඹලා මේ පැත්තේ එන්න ඕනි නෑ. උමනාවක් තිබුණොත් මම පණිවිඩයක් එවන්නම්. වෙද මහත්තයා කියපු කතාව අහලා හොඳටම බය වුණු නිමල් සහ සිරිමල් ආයිත් වෙද ගෙදර පැත්ත පළාතේ එන්නේ නෑ කියලා හිතාගත්තා.
එදා රාත්‍රී නින්දට ගිය වෙද මහත්තයා සිහිනයෙන් නාමල් එල්ලෙමින් මියගොස් සිටි ආකාරය සහ සෝමලතා කටේ කෙළ පෙරමින් මියගොස් සිටි ආකාරය හීනෙන් දැකලා බියෙන් අවදි වුණා. නාමල් සහ සෝමලතා මියගිය වෙලාවේ ඔවුන්ගේ මලසිරුරු බලන්න ඔහු ගියේ නැති වුණත් ගමේ මිනිස්සු කියපු කතා අහලා ඔවුන් මියගිය විදිය ඔහුගේ මනසේ ඇඳිලා තිබුණා. හීනෙන් බය වෙලා අවදි වුණු වෙද මහත්තයා හිමින් සැරේට දෙනෙත් විවර කළා. කාමරය පුරා පැතිර තිබුණු දැඩි අඳුර අතරින් ඔහුගේ දෙනෙත් එක පාරටම නැවතුනේ ඔහුගේ ඇඳ ළඟ ඒ මොහොතේ හිටගෙන කඩා දාපු දිග කොණ්ඩේ ඉදිරියට දමාගෙන සුදු ගවුමක් ඇඳගෙන හිටපු සරෝජනීගේ ළඟ. ඇගේ සිරුරේ මස් දිය වෙලා එල්ලෙමින් තිබුණා. මුළු කාමරය පුරා පැතිරිලා ගියේ දරා ගන්න අමාරු කුණු ගඳක්. ඒ මොහොතේ දැනුණු බය නිසා ඔහු මහා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. කසුනි සහ වෙදහාමිනේ නිදාගන්නේ එකම කාමරේ. වෙද මහත්තයාගේ සද්දය ඇහුණු දෙන්න ඔහුගේ කාමරයට දුවගෙන ආවා. මහත්තයා මොකද මේ බය වෙලා දාඩිය දාලා හොඳටම. හාමිනේ වෙද මහත්තයාගේ උරහිසට අත තියලා කතා කරද්දී ඔහු පියවිසිහියට ආවා. මම මේ හීනෙන් බය වුණා හාමිනේ. හාමිනේ දුව එක ගිහින් නිදාගන්න. වෙද මහත්තයා හාමිනේට බොරුවක් කියලා පිටක් කරා. එදා රාත්‍රී කාලෙන් පස්සේ උදා වුණු හැම රාත්‍රියේම නාමල් සහ සෝමලතා මිය ගිහිල්ලා හිටපු විදිය දැකලා බය වෙලා අවදි වෙන ඔහු ඊළඟට දකින්නේ හැබැයින් ඔහුගේ ඇඳ ළඟම හිටගෙන ඉන්න සරෝජනීව. ඒ වෙලාවට ඔහු හැමදාම කෑ ගහන එක ගෙදර අයටත් පුරුද්දක් වුණා. වෙද හාමිනේ පන්සලේ හාමුදුරුවෝ ගෙදරට කැඳවලා පිරිත් කියලා වෙද මහත්තයාගේ ගෙලට පිරිත් නූලක් දැම්මා. ඊට පස්සේ දින කීපයක් යනකම් ඔහුට කිසි දෙයක් පෙනුනේ නැහැ. තවත් දින කීපයකට පස්සේ උදා වුණ එක් දිනයක කසුනි එක්ක වෙද හාමිනේ ලොකු දුවගේ ගෙදර යන්න පිටත් වුණා. එදා රාත්‍රී කාලය තනියම ගෙවා දමන්න වෙද මහත්තයාට සිද්ධ වුණේ ඔවුන් ලොකු දුවගේ ගෙදර යන්න ගියේ හවස් යාම නිසා. තනියම ගෙදර හිටපු වෙද මහත්තයා ඔහුගේ කාමරයේ ඇඳ උඩ ඉඳගෙන පෙරදා රාත්‍රියේ ටවුමට ගිහින් ඉද්දි අරන් ආපු පත්පැන් බෝතලෙන් සප්පායම් වෙන්න පටන් ගත්තා. ටිකින් ටික මත්ගතිය වැඩි වෙද්දි ඔහුගේ හිතට අමුතු අදහසක් ගලා එන්න පටන් ගත්තා. තමන් කාටවත් බය වෙලා ඉන්න ඕනි නෑ කියලා හිතපු ඔහු ගෙලට දාලා තිබුණු පිරිත් නූල ගලවලා දැම්මා. මත්පැන් බෝතලය අවසන් කරපු ඔහු රාත්‍රී කෑම වේල කන්නේ නැතුව ඇඳ උඩ නින්දට වැටුණා. තද නින්ද හිටපු ඔහු එක පාරටම අවදි වුණේ ඔහුගේ ඇඟට බරක් දැනුණු නිසා. අමාරුවෙන් ඇස් විවර කරලා ඔහු අඳුරම දැක්කේ ඔහුගේ සිරුර උඩ වැතිරිලා ඉන්න සරෝජනීව. ඔහුට හෙල්ලෙන්නවත් බැරි තරම් බරක් දැනුණා. ඒ වෙලාවේ දැනුණු මිනී කුණුගඳ දරාගන්න බැරුව ඔක්කාරයට ආවා. එක පාරට සරෝජනී ඇගේ අත් දෙක දික් කරලා වෙද මහත්තයාගේ බෙල්ල තදින් මිරිකගෙන හිටියා. හුස්ම ගන්න අමාරුවෙන් ඒ මේ අත දඟලන්න වුණු ඔහු ටික වෙලාවකින් නිසල වුණේ දෙනෙත් විවර කරගෙන. ඔහුගේ සිරුර උඩින් බැසගිය සරෝජනී කටකොනට සමච්චල් හිනාවක් නගාගෙන එක පාරම නොපෙනී ගියා. පහුවදා දහවල් වෙද හාමිනේ කසුනි එක්ක ගෙදර ආවා. දොර ජනෙල් ඔක්කොම වහලා තියෙනව දැකපු වෙද හාමිනේ වෙද මහත්තයා කොහාට හරි යන්නේ නැති කියලා හිතුවා. ඒ සිතුවිල්ල වෙනස් වුණේ ඔහුගේ වාහනේ තීනව දැකපු නිසා. යම් කිසි අනතුරක සේයාවක් ඉව වැටුණු වෙද හාමිනේ ඇයිගේ අත තිබුණු අමතර යතුරු අරන් දොර ඇරියේ බියටපත් වෙච්ච හිතෙන්. දොර අරපු හැටියම හාමිනේට කලින් කසුනි වෙද මහත්තයාගේ කාමරයට ගියා. අනේ තාත්තේ මොකද මේ උනේ තාත්තේ? කතා කරන්නකෝ. කසුනිගේ විලාපයට කාමරයට දුවගෙන ගිය වෙද හාමිනේ ඊටත් වඩා හයියෙන් විලාප තියලා කෑ ගැහුවා. වෙද මහත්තයාගේ අබිරහස් මරණය ආරංචි වුණු ගමේ මිනිසුන්ගෙන් වෙද ගෙදර පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. නිමල් සහ සිරිමල් ඒ විත්ති ගමෙන් දුරට ගිහින්
ඈත පළාතක නතර වෙලා හේනක් කරා. ඔවුන් ගමින් පිට වී ගියේ වෙද මහත්තයා කියපු කතාවට බයින්. දම් පාටින් ඇඟිලි සලකුණු සටහන් වෙලා තිබුණු වෙද මහත්තයාගේ බෙල්ලේ කුමක් හෝ දැකලා බියපත් වී ඇති ලෙස විවර වී තිබූ දෙනෙත්තුටු ගමේ මිනිස්සු විවිධ අදහස් පළ කර හිටියත් ගෙල සිල කරලා මරා දාපු වෙද මහත්තයාගේ මිනීමරුව කවුද කියලා පොලිසියට හොයාගන්න තරම් සාක්ෂි ලැබුණේ නැහැ. ඒ නිසාම ඔහුගේ මරණය අභිරහස් මරණයක් ලෙස සටහන් වුණා.